උදැසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය එදිරිවීර ගුණසේකර. ප්‍රකාශය හිමානන්ද රාජපක්ෂ. රත්නපුර මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල කොවිඩ් ප්‍රතිශක්තිකරණයට ලබා දීම අද සිට. මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි. ඊයේ දිනේ තවත් ආසාදිතින් 2827ක්. රුපියල් 5000 දීමනාව ගෙවීමේ මීළඟ අදියර ලබන බදාදා සිට. බාධාවකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමට පියවර. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ විෂ සහිත දුම් හේතුවෙන් අම්ල වැසි ඇතිවීමේ අවදානමක්. ලෝපුරා කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 35,50,000කට ආසන්න වෙයි. ජෛව ආරක්ෂක බුබුලක රැකවරණය ලබා දෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී කරවීමට ජාතික ඔලිම්පික් කමිටුවේ අවධානය. කොවිඩ් මර්ධන එන්නත් කරන්නේ මීළඟ අදියර රත්නපුර මහනුවර හා යාපනය දිස්ත්‍රික්කවලින් අද ආරම්භේ. බස්නාහිර පළාතට අමතරව ගාල්ල මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල දැන්ටමත් එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මහනුවර ප්‍රදේශයේ ජනතාවට ස්පුට්නික් V එන්නත ලබා දීමට පියවර ගැනේ. කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ ජනතාවට කොවිඩ් එන්නත් ලබා දීම ඊයේ යලි ආරම්භ කෙරිණි. ප්‍රමුඛතාව අනුව සිසු දිස්ත්‍රික්කවලද එන්නත්කරණය කඩිනමින් ආරම්භ කෙරේ. මෙරට ජනගහනයෙන් 60%කට කොවිඩ් එන්නත ලබා දීම රාජ්‍ය අපේක්ෂාවයි. තවත් කොරෝනා ආසාදිතින් 2827 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ සමග මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1,80,538ක් දක්වා ඉහළට ගොස් තිබේ. 2000කට වැඩි පිරිසක් සුවය ලබා ඊයේ රෝහල් වලින් පිටව ගොස් ඇත. මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා රෝගීන්ගේ ගණන 1,48,000 ඉක්මවයි. 30,000කට ආසන්න පිරිසක් රෝහල් වල තවදුරටත් ප්‍රතිකාර ලබති. මේගේ සංඛ්‍යාව 1,405 දක්වා වැඩි වී තිබේ. ඊයේ දින තුල කොවිඩ් ආසාදිත මරණ 42ක් රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කළේය. ඉන් මරණ 36ක් මේ මාස 14 වෙනිදා සිට 28 වෙනිදා දක්වා සිදුව තිබේ. ගලිගමුව, අලව්ව, මහනුවර, හලාවත, හැටන්, මස්කෙලිය, භගවන්තලාව, දංකොටුව, බණ්ඩාරගම, ඉබ්බාගමුව, ගාල්ල, බත්තරමුල්ල, ලග්ගල, අම්බලන්ගොඩ, මහියංගනය, බදුල්ල, ඒකල, යාපනය, හොරණ, නිට්ටඹු යන ප්‍රදේශවලින් එම මරණ වාර්තා වී ඇත. දිවයින පුරා හඳුනාගත් රෝහල් 25ක් කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා සංවර්ධනය කෙරේ. අසාධ්‍ය කොවිඩ් ආසාදිතින් සඳහා ප්‍රමාණවත් ද්‍රව ඔක්සිජන් තොග පවත්වාගෙන යාමටද ක්‍රියා කෙරේ. කොවිඩ් ප්‍රතිකාර සේවා වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් රාජ්‍යයේ මෙම කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇත. හඳුනාගත් දුරබැහැර ප්‍රදේශවල පිහිටි රෝහල් 15ක ඔක්සිජන් ජනන යන්ත්‍ර 15ක්ද ස්ථාපනය කෙරේ. ඊට අමතරව දිස්ත්‍රික්ක මට්ටමින් ජංගම වෛද්‍ය ඔක්සිජන් උත්පාදන යන්ත්‍ර 100 බැගින් පිරිනැමේ. සිලින්ඩර් මගින් ඔක්සිජන් සැපයීමේ අවශ්‍යතාව අවම කිරීමෙහි අරමුණයි. මාසිකව ද්‍රව ඔක්සිජන් ලීටර 1,20,000 බැගින් ආනයනය කර ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යාමටද රාජ්‍ය සැලසුම් කර ඇත. රුපියල් 5000 දීමනාව ගෙවීම ලබන බදාදා සිට ආරම්භ කරන බව සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල තිලකසිරි මහතා පවසයි. සමෘද්ධිලාභීන් රාජ්‍ය දීමන ලබන පුද්ගලයින් කොවිඩ් වසංගතයෙන් රැකියාව අහිමි වූ පුද්ගලයින් සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගිනි ගැනීම හේතුවෙන් පීඩාවට පත් ධීවරින්ට එම දීමනාව ලබා දෙන බවද හෙතෙම කියයි. එම දීමනාව ලබා දීම සඳහා රාජ්‍ය වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 3,000කි. පවුල් ලක්ෂ 65කට එම සහන හිමි වේ. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. සංචරණ සීමා කාල සීමාවේදී අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇතැයි රාජ්‍ය පවසයි. දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරු මගින් අදාළ බලපත්‍ර නිකුත් කෙරේ. දැනටමත් දෙවෙනි පුරා දිස්ත්‍රික්ක මට්ටමින් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සඳහා බලපත්‍ර නිකුත් කර ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරු පවසති. සතොස්ස සහ පෞද්ගලික අංශයේ ආයතන රැසක් අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස්වලට බෙදා හැරීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කර තිබේ. සංචරණ සීමා කාල සීමාවේදී ජනතාවට අවශ්‍ය
භාණ්ඩ සහ අවශ්‍ය ආහාර හිඟයකින් තොරව බෙදා හැරීම රාජ්‍ය අපේක්ෂාවයි. මෙම සියලු කටයුතු සිදු කෙරෙන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්වයි. මේ අතර අද සහ හෙට කොළඹ මැනින් වෙළඳපොළ විවෘතව පවතී. තොග වශයෙන් පමණක් අලෙවි කිරීම සිදු කෙරේ. අත්‍යවශ්‍ය රාජකාරිවල යෙදෙන්නන්ටද ආයතන හැඳුනුම්පත පෙන්වා එළවලු මිලදී ගැනීමේ හැකියාව පවතී. එළවලු හා පළතුරු හිඟයක් නොමැත. ඊයේ සිට 31 වෙනිදා තෙක් වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේද විවෘතව ඇත. COVID-19 වසංගතය හමුවේ අඩපණ වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නගා සිටුවීම වෙනුවෙන් රුපියල් කෝටි 16.5ක ණය මුදලක් සෞභාග්‍ය ණය යෝජනා ක්‍රමයට ලබා දී තිබේ. ව්‍යාපාරිකින් 53,252 දෙනෙක් වෙනුවෙන් එම ණය මුදල් ලබා දී ඇතැයි මුදල් අමාත්‍යාංශය කියයි. අවම කොන්දේසි යටතේ මෙම ණය මුදල් ලබා දී ඇත. පවතින වසංගත තත්ත්වයේ හමුවේ වුවද රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාමට රාජ්‍ය කටයුතු කර තිබෙන බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් දෛනිකව දිහිවර කටයුතු අහිමි වූ දිහිවරයින්ට කඩිනම් සහන සලසන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. පීඩාවට පත්ව සිටින දිහිවරයින්ට සැලැස්මකට අනුව සහන සැලසීම සිදු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතාට දැනුම් දුන්නේය. එම ගින්න හේතුවෙන් සමුද්‍රීය පරිසරයට සිදුවන හානිය වළක්වාලමින් එම පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නයි අග්‍රාමාත්‍යවරයා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට දැනුම් දී ඇත. නෞකාවේ ගින්න නිසා සමුද්‍රීය පරිසරයට සිදුවන හානිය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සොයා බැලීමට අග්‍රාමාත්‍යවරයා උස්වැටකේ යාබ මුහුදු තීරයේ නිරීක්ෂණ චාරිකාවකට දැක්විය. සමුද්‍රීය දූෂණ වැළැක්වීම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගනිමින් සිටින නාවික හමුදාව ඇතුළු සියලු පාර්ශ්වවලට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හිදී සිය ප්‍රණාමය පුද කළේය. මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ විශේෂ සහිත දුම් ඉහළ වායුගෝලයට ගමන් කිරීම හේතුවෙන් මෙරට ප්‍රදේශ කිහිපයකට අම්ල වැසි ඇතිවීමේ අවදානමක් පවතින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරී සාමාන්‍ය අධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පවසයි. මෙම විශේෂ සහිත වායුව ආග්‍රහණය කිරීම තුළින් ස්වශන පද්ධතියේ ආසාත්මිකතා ඇතිවීමේ තත්ත්වයක්ද පවතින බව හෙතෙම වැඩිදුරටත් කියයි. ගෙනිගැනීමට ලක් වූ නෞකාවෙන් සිදුව ඇති පරිසර හානිය සොයා බැලීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට රජය තීරණය කරයි. ජනාධිපතිතුමාගේ උපදෙස් මත සාගරය පිළිබඳ විශේෂඥයින් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් සමන්විතව එම කමිටුව පත් කෙරේ. කොරල් පර මුහුදු පත්ල සහ සමුද්‍ර ජීවීන්ට සිදුව ඇති හානිය මෙන්ම එම හානිය අවම කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව එමගින් සොයා බැලේ. සිදුව ඇති පරිසර හානිය තක්සේරු කර ඊට අදාළ වන්දි ලබා ගැනීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීමද එම කමිටුවට පැවරේ. පාර්ලිමේන්තු සාර සංහිතා ශාස්ත්‍රීය සංග්‍රහය වෙනුවෙන් ලිපි බාර ගැනීම ලබන මාස 7 වෙනිදා දක්වා දීර්ඝ කෙරේ. පවතින COVID-19 තත්ත්වයේ හමුවේ මෙම තීරණයට එළඹි බව පාර්ලිමේන්තුවේ සංනිවේදන දෙපාර්තමේන්තුව පවසයි. ශ්‍රී ලංකේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ව්‍යවස්ථා සංශෝධනය, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සහ කමිටු ක්‍රමය, පුරවැසි දායකත්වය සහ ශ්‍රී ලංකේ පාර්ලිමේන්තුව ශ්‍රී ලංකේ කාන්තා දේශපාලනයේ නව ප්‍රවණතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ කාර්යභාරය සහ ජනතා අභිලාෂ යන තේමා යටතේ ලිපි සම්පාදනය කළ හැකිය. මෙම තේමා යටතේ සම්පාදනය කරන ශාස්ත්‍රීය ලිපියක් වචන 3500ත් 5000ත් අතර විය යුතු අතර සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාවන්ගෙන් ලිපි සම්පාදනය කිරීමට අවස්ථාව පවතී. වැඩිදුර තොරතුරු www.parliament.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය. ජාතික ගුවන්විදුලි කන්නාඩි වැඩසටහනින් අද සාකච්ඡා කෙරෙන්නේ කොවිඩ් වසංගතය සහ පුරවැසියන්ගේ මානසික ඒකාග්‍රතාවය සම්බන්ධවයි. මාර්ගම අපේක්ෂා රෝහලේ මනෝවෛද්‍ය විශේෂඥ පුෂ්ප කුමාර කහඳපොළාරච්චිගේ මහතායිට සම්පත්දායකත්වය සපයයි. සිංහල ස්වදේශීය සේවය වෙළඳ CTFM සහ සියලුම ප්‍රාදේශීය සේවා ඒකාබද්ධව පෙරවරු 7 සිටම වැඩසටහන් ප්‍රචාරය කෙරේ. අසන්නන්ටද දුරකථනය ඔස්සේ 0112 6954 46 සහ 0112 6954 47 දුරකථනාංක ඔස්සේ ඊට සම්බන්ධ විය හැකිය. නාඩි වැටෙන මිනිසුන්ගේ බුද්ධියට අමතන කන්නාඩිය. මේ කොරෝනා වසංගත සමයයි දිනෙන් දින දීර්ඝවන කොවිඩ් වසංගතය හමුවේ මානසික පීඩනයට ලක්ව නිවෙස්වලට කොටු වී ඇති දරුවන්, වැඩිහිටියන්, ගෘහණියන්,
වැඩ කරන සියලුම දෙනා දැනගත යුතුම කරුණු. මෙවර කන්නාඩියෙන් මැයි මස 30 වෙනිදා මනෝවෛද්‍ය විශේෂඥ පුෂ්පකුමාර කහඳපොළාරච්චිගේ සමග ඉරිදා උදේ 7ට සියලුම ජාතික නාලිකා සහ ප්‍රාදේශීය නාලිකා ඒකාබද්ධව කන්නාඩිය. බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවීමේ කාලය ලබන මාස 6 වෙනිදා දක්වා දීර්ඝ කර තිබේ. බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් JMC කාන්ති විජේතුංග මහත්මිය සඳහන් කළේ රට තුළ උද්ගතව ඇති කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. එම කාලය තුළ කල්ලිකුත් වූ ආදායම් බලපත්‍ර නැවත ලබා ගැනීමේදී දඩමුදලක් අය නොකෙරේ. www.motortraffic.wp.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මාර්ගගත ක්‍රමයට ආදායම් බලපත්‍ර ලබා ගැනීමටද අවස්ථාව පවතී. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියා. COVID-19 වසංගත තත්ත්වෙන් පීඩාවට පත් ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් ඉකුත් වසරේදී රුපියල් බිලියන 96කට ආසන්න මුදලක් වැය කර තිබේ. මෙම වසරේ ගත වූ කාලය තුළ වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් බිලියන 42කි. අඩු ආදායම්ලාභී පවුල් සඳහා රුපියල් 5000 දීමනාව ලබා දීමට රුපියල් මිලියන 56593ක් වැය කර ඇත. පවතින වසංගත තත්ත්වයේ හමු වී වුවද රටේ මූල්‍ය ස්ථායී භාවය රැක ගැනීමට රාජ්‍ය සමත් වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියා. ශක්ති හඬ අවධානය පිණිසයි. COVID-19 වසංගත තත්ත්වය හමුවේ රට තුළ සංචරණ සීමා පනවා තිබුණද ඊට අනුගත නොවන ඇතැම් පිරිස් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වන බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. ලබන මාස 7 වෙනිදා දක්වා නිවසින් බැහැරවීම සිදු කළ හැක්කේ අත්‍යවශ්‍ය සේවාවල නිරත පාර්ශවයන්ට පමණි. එහෙත් එම නියමය කඩ කරමින් ඇතැම් පුද්ගලයෝ මාර්ගවල සැරිසරති. මේ වෛරස් පාලනයට බාධාවකි. නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද පොලිස් දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. ලෝක ප්‍රවෘත්ති ගත වූ පැය 24 තුළ ලෝපුරා COVID-19 වෛරසය ආසාදනය වූවන් 4,96,601 දෙනෙක් වාර්තා වී තිබේ. වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වී ඇත. 1,74,041ක් ලෙස සටහන් වේ. බ්‍රසීලෙන් වාර්තා වන ආසාදිතින් සංඛ්‍යාව 78,943කි. ඇමරිකාවෙන් ආසාදිතින් 9,950ක් වාර්තා වී ඇත. ප්‍රංශයෙන් වාර්තා වන ආසාදිතින් සංඛ්‍යාව 10,675කි. ආජන්ටිනාවෙන් 29,841 දෙනෙක් වාර්තා වූහ. කොලොම්බියාවෙන් වාර්තා වන ආසාදිතින් සංඛ්‍යාව 20,494කි. ගත වූ පැය 24 තුළ ලෝපුරා කොවිඩ් ආසාදිත මරණ 10,134ක් වාර්තා වී ඇත. වැඩි මරණ සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වේ. ඒ 3,614ක් ලෙස සටහන් වේ. බ්‍රසීලෙන් කොවිඩ් ආසාදිත මරණ 1,886ක් වාර්තා වී ඇත. කොලොම්බියාවෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 540කි. නේපාලයේ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවේ වර්ධනයක් දක්නට ඇත. ගත වූ පැය 24 තුළ එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 116කි. ලෝපුරා වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 35,47,303 දක්වා ඉහළ ගොස් ඇත. වැඩි මරණ සංඛ්‍යාව ඇමරිකාවෙන් වාර්තා වේ. 6,09,264ක් ලෙස ඒ සටහන් වේ. ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිත මරණ 3,02,998ක්ද, බ්‍රසීලෙන් කොවිඩ් ආසාදිත මරණ 4,61,057ක්ද, රුසියාවෙන් කොවිඩ් ආසාදිත මරණ 1,20,807ක්ද වාර්තා වී ඇත. ප්‍රංශය, මහා බ්‍රිතාන්‍ය, ඉතාලිය, මෙක්සිකෝ වැනි රටවලින්ද ලක්ෂයකට අධික කොවිඩ් මරණ ආසාදිතෙන් වාර්තා වී ඇත. කොවිඩ් ප්‍රතිශක්තිකරණය එන්නත ලබා දීමේ වැඩපිළිවෙලද ලෝපුරා ක්‍රියාත්මකයි. ඇමරිකාවේ කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව අවම වීම කෙරෙහි එම එන්නත් වැඩපිළිවෙල හේතු වී ඇත. ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව ලක්ෂයකින් පමණ අඩුවද එරට සිදුවන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවේ අඩුවක් දක්නට නොමැත. ශ්‍රී ලංකාව, නේපාලය, බංග්ලාදේශය සහ පාකිස්තානයන් රටවලද කොවිඩ් ආසාදිතින් වර්ධනය වීමේ ප්‍රවණතාවක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්.
උතුරු පළාතේ ස්ථාන කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් මුහුදු කුඩැල්ලන් වගා ගම්මාන ආරම්භ කර ඇතැයි ධීවර අමාත්‍යාංශය පවසයි. එමගින් එම පළාතේ ජනතාවගේ ආර්ථික තත්ත්වයේ ඉහළ නැන්වීමට හැකිවන බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි. යාපනයේ අරියාලේ ප්‍රදේශයේ ස්ථාපිත මුහුදු කුඩැල්ලන් ගම්මානෙන් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙයි. මුහුදු කුඩැල්ලන් වගා ගම්මාන ඇති කිරීම සඳහා අවශ්‍ය ඉඩම් හඳුනා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව ධීවර අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ අක්කේ මල් ටිකක් කඩා ගන්නද? හා කඩා ගන්න. ගහමේ තිබ්බට මල් කාටත් අයිතිනේ. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් ප්‍රක ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩාවලට සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩකීන්ට පුහුණුකරුවන්ට සහ නිලධාරීන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ නැත ලබා ගැනීම අනිවාර්ය කෙරේ. දින 14ක ජෛව ආරක්ෂක බුබුලක රැකවරණය ලබා දෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී කරවීමට ජාතික ඔලිම්පික් කමිටුව තීරණය කරයි. කොවිඩ් දෙවැනි රැල්ලේ ශීඝ්‍ර පැතිරීමක් පෙන්වන ඉන්දියාව ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවල් කිහිපයකට ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වීමේදී පිළිපැදිය යුතු මාර්ගෝපදේශ මාලාවක්ද සත්කාරක ජපානය හඳුන්වා දී ඇත. දුව මේ මං අර කිව්ව වෑන් එක මං ගන්නයි බැලුවේ. මෙච්චර ලොකු වෑන් එකක් මොකටද තාත්තේ? කට්ටියම දාගෙන ට්‍රිප් එකක් හරි යන්න පුළුවන් නේ ළමයි. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් ප්‍රක ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වැඩි විස්තර 0112 379යි 379 දුරකථන අංකයෙන් හෝ ළඟ ශාඛාවෙන් විමසන්න. දේශීය වශයෙන් පොල් තෙල් නිෂ්පාදනය ඉහළ නැන්වීමට වැඩපිළිවෙලක් ආරම්භේ. කොප්පර වැනි අමුද්‍රව්‍ය ආනයනය කර මෙරට තුළදී පොල් තෙල් නිෂ්පාදනයට අවධානය යොමු වී ඇති බව වෙනදා අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 2015 වසරේ සිට 2019 වසර දක්වා පොල් තෙල් ආනයනය කිරීමට වැය කර ඇති මුදල රුපියල් මිලියන 6094ක් බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ දැන් වඩාත් සුරක්ෂිත අඛණ්ඩ සේවයක් සපයමින් බැංකු කටයුතු තවත් පහසු කරන EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වඩාත් කාර්යක්ෂම NSB ඔන්ලයින් බැංකු සේවාවෙන් ඔබ කොතැනක සිටියත් නොමිලේම ඔබේ බැංකු කටයුතු එසැනින්. වැඩි විස්තර 0112 379යි 379 දුරකථන අංකයෙන් හෝ ළඟ ශාඛාවෙන් විමසන්න. කොන්දේසි අදාළ වේ. NSB ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම බැංකුව. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. යලකන්නේ සඳහා අවශ්‍ය රසායනික පොහොර ප්‍රමාණවත් පරිදි පවතින බව රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පවසයි. රට තුළ පොහොර හිඟයක් පවතින බවට ඇතමුන් අසත්‍ය ප්‍රචාරය ගෙන යමින් සිටී. ඒ තෙවැනි තත්ත්වයක් රට තුළ උද්ගත වනු මැත. ඊළඟ කන්නේ සඳහා හිඟයකින් තොරව කාබනික පොහොර ලබා දීමට ජනාධිපතිතුමාගේ උපදෙස් මත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවද හෙතෙම පවසයි. යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතෝට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. බේරුවල සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුබිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 70 දක්වා වැඩි වේ. එම මුහුදු ප්‍රදේශ රළු වී හැකි බැවින් ධීවර හා නාවික කටයුතු වල යෙදෙන ජනතාවට අවධානයෙන් සිටින්න එම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. සබර්ගම් පළාතෙත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට තද වැසි ඇති වේ. බස්නාහිර සහ වයම් පළාත්වලත් ගාල්ල සහ මාත්‍ර දිස්ත්‍රික්කවලටත් වැසි ඇති විය හැකිය.
කාලගුණ වාර්තාව ඔබ වෙතගෙන ආවේ. සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. රත්නපුර මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල කොවිඩ් ප්‍රතිශක්තිකරණයට ලබා දීම අද සිට. මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි. ඊයේ දිනේ තවත් ආසාදිතින් 2827 දෙනෙක්. රුපියල් 5000 දීමනාව ගෙවීමේ මීළඟ අදියර ලබන බදාදා සිට. බහදාවකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමට පියවර. එක්ස්ප්‍රස් ෆර්ල් නෞකාවේ විශේෂ සහිත දුම් හේතුවෙන් අම්ල වැසි ඇතිවීමේ අවධානමක්. ලෝපුරා කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 35,50,000ට ආසන්න වෙයි. ජෛව ආරක්ෂක බුබුලක රැකවරණය ලබා දෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී කරවීමට ජාතික ඔලිම්පික් කමිටුවේ අවධානය. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න. උදෑසන ප්‍රවෘත්ති මින් සමාප්තයි.